හලෙලුයා. අපේ මේ අලංකාර සුද්ධ සබත් දවසේ අපගේ ස්වර්ණ බල පරාක්‍රම දෙවිඳුන්ට අයිති වූ මහිමාන්විත ගෞරවය අපි හැම කෙනෙක්ම උන්වහන්සේට දෙමු. අපිට නැවත වරක් සිදු වුණා ශුද්ධ ගෘහයට එන්නේ නැතුව අපේ නිවෙස්වල සිටමින් උන්වහන්සේව උසස් කරන්න. සෙනෙහවන්තය උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ පැහැදිලිව කියනවා. අපි මොන ස්ථානයේ සිටියත් උන්වහන්සේව නමස්කාර කළ යුතුයි. උන්වහන්සේට ගෞරවය දිය යුතුයි. ඒ නිසා සෙනෙහවන්තය මේ අනර්ගෝ සුද්ධ සබත් දවසේ අපි ඉන්නා වූ ස්ථානවලින් දෙවිඳුන්ට අයිති ගෞරවය දෙන පිණිස අපි හැම කෙනෙක්ම නැගී සිටමින් අපේ දෑත් දෙවිඳුන් වෙතට ඔසවමු. අපි ගෞරවාන්විත නමස්කාරයක් උන්වහන්සේට දෙමු. ස්වර්ගද පොළොවේද වැඩ වාසය කරන්නා වූ බලවන්ත දෙවිඳුනි, අපි ඔබ ඉදිරියටත් වෙනවා. මෞංකාර පියාණනි, ඔබ වහන්සේ මේ අනර්ගෝ කාලයට ආශිර්වාද කළ මැනව. මේ සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ඔබ වහන්සේ පමණක්ම ලබාගත මැනව. දෙවිඳුනි, ඔබට ප්‍රේම කරන ඔබගේ දරුවන් දැන් ඔබ විතර දෑත් දොස්වන කල ස්වාමිනී දේශයේ වේවා, ස්වාමිනී ලෝකයේ වේවා, මොනියම්ම භයංකර තත්ත්වයක් තිබුණත් ඒ සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබගේ සෙනඟට බාධාවක් නොවන පිණිස දැන් ඔබ වහන්සේගේ මහිමාන්විත ක්‍රියාද ශුද්ධාත්ම බලයද නිදහස් කොට ඔබගේ සෙනඟ රැකවල් කළ මැනව. ඔබගේ සෙනඟ ආරක්ෂා කළ මැනව. පියාණනි, දැන් ඔබේ ශුද්ධ දෑතට මහිමේ හස්තයට මුළු සෙනඟ බාර කරමි. පියාණනි, මේ මුළු දේමේද ඔබ විතර ඔසවලා බාර කරනවා. ස්වාමිනී, ඔබ ගෞරව ලැබුව මැනව. පියාණනි, මේ වෙලාවේදී ස්වාමිනී මේ රටේ ජනාධිපති අගමැති විරුද්ධ පක්ෂයේ නායකයා මැතිවරු මන්ත්‍රීවරු ත්‍රිවිධ හමුදාව පොලිසිය ගමේ ග්‍රාම නිලධාරි නගරයේ නගරාධිපති ඇතුළු සියල්ලන්ම ඔබ වෙත යටත් කළ බාර කළා. මුළු දේශයේම සෙනඟ ඔබ වෙත රෝසුවලා ඔබගේ දාසය ලෙස සියල්ලේ ගෞරවයට පුදනවා. පියාණනි, මෙතෙන් පටන් ඔබගේ නාම උසස් කරන ඔබගේම දරුවන්ට ඔබ බොහෝ කොට ආශිර්වාද කළ මැනව. මුළු දේවයට ආශිර්වාද කළ මැනව. සියල්ලේ ගෞරව ලැබුව මැනව. ඔබේ පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ස්වාමී ස්තුති වේවා. දාවන්ත දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව වේවා. ප්‍රේමණීය දෙවිඳුනි, අපි ඔබ වහන්සේගේ ජීවමාන පාමුල අපි ඔබගේ කරුණාව සිහි කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගණ්ඩරගෝ අභිමුඛී අපි ඔබගේ අනුග්‍රහය සිහි කරනවා ස්වාමීනි. ජීවනයේ දෙවියන් වහන්සේ ඔබ වාසවට නියම කළාවෝ අනර්ග ගෘහයේ අපි ඔබේ නාමය උසස් කරන කල දෙවි පියාණනි, ඔබේ නාමය මහිමයට පත් කරන කල, ඔබේ නාමය වර්ණනා කරන කල, ඔබේ නාමය ඔසවන කල, ඔබේ පූජාව සිහි කරන කල ඔබ වහන්සේගේ කුරුසේ ආශිර්වාද අපමද නිදහස් කළ වෙනව ස්වාමීනි. ජීවමාන යේසුස් වහන්සේ අපි සිහි කරනවා ඔබ වහන්සේගේ බලය. ප්‍රේමණීය යේසුස් වහන්සේ අපි සිහි කරනවා ඔබ වහන්සේගේ පූජාව. ජීවනයේ දෙවියන් වහන්සේ අපි සිහි කරනවා ඔබ වහන්සේ විඳා වූ වේදනාව, ඔබ වහන්සේ දරුවා වූ කුරුසය සිහි කරලා, ඒ හැලුවා වූ රුධිරය සිහි කරලා අපි ඔබේ නාමය උසස් කරලා ස්වාමීනි, මගේ හදවත ඔබේ පාමුල යටත් කරනවා ස්වාමීනි. ඔබේ පාමුල තබනවා ස්වාමීනි. ඔබගේ කරුණාව නිදහස් කළ මැනව, ඔබගේ අනුග්‍රහය නිදහස් කළ මැනව. හාලෙලූයා. ස්වාමීනි, ගෞරව වේවා, ගෞරව වේවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීනි, ගෞරව වේවා. ජීවනයේ දෙවිඳුනි ගෞරව වේවා. ජීවනයේ දෙවියන් වහන්සේ ගෞරව වේවා. හාලෙලූයා ස්වාමීනි. හාලෙලූයා. ස්වාමීනි, ගෞරව වේවා.
වහන්සේගේ පූජාව නිසා ස්වාමිනේ ඔබගේ කරුණාව නිසා ඔබගේ අනුග්‍රහය නිසා අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනේ ජීවනයේ දෙවියන් වහන්සේ බලයේ යේසුස් වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ජීවනයේ නිදහස් කරන්නා වූ වහන්සේ මරණය පරාජය කළාවෝ බලයේ දෙවියන් වහන්සේ බලයේ රජුන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනේ හalleluya නමස්කාර වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ජීවමානෝ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනේ බලවන්ත දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා ස්වාමිනේ හalleluya ප්‍රශංසා වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ධර්මිෂ්ඨක වේ දෙවියන් වහන්සේ ජීවමාන යේසුස් වහන්සේ බල පරාක්‍රම දෙවියන් වහන්සේ උතුම් වූ දෙවියන් වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ බලවත් ආත්මයන්න් වහන්සේ සමාදානයේ ආත්මයන්න් වහන්සේ ආධිපත්‍ය දෙවියන් වහන්සේ ආස බලව මෙව්වා වූ බලයේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා හalleluya ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ වහන්සේට ගෞරව වේවා ස්වාමීන් වහන්සේ හalleluya හalleluya ධර්මිෂ්ඨක වේදී විදුනි නමස්කාර කරනවා ස්වාමිනේ ජීවමාන යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව නිසා අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනේ හalleluya බලවන්ත දෙවියන් වහන්සේ මහෝත්තම දෙවියන් වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව වේවා ස්වාමිනේ හalleluya ස්වාමිනේ ගෞරව වේවා ස්වාමීන් වහන්සේ ගෞරව වේවා දෙවියන් වහන්සේ හalleluya
ඔබේ කරුණා දයා ගුණේ සමදාම මට ඕනේ ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ යේසුස් කරුණාවන්ත දෙවිඳුන්ගේ අභිමුඛයේ උන්වහන්සේගේ හඬ අසන පිණිස අපි මොහොතක් නිශ්චලව සිටිමු. හලෙලුයා. දෙවියන් වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් මේ අනර්ගෝ සුද්ධ සබත් දවසේ අයිති වේවා. අද දවස නැවතත් දේවදරුවන්ට දේවාභිමුඛයේ සිටමින් දේව වචනය අසන්නට බැරිුණු අවස්ථාවක් වෙලා තිබෙනවා. මේ වෙලාවේදී ඔබ ඔබේ නිවසේ සිටමින් මේ දේවීන්ට සහභාගී වෙනවා නම් සිනේවන්තය ඔබ ඔබේ දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටින්ට සමිඳුනේ ඔබ වහන්සේ මට කතා කරන්න. අපි එක්ක දේව වචනය උසා යාඥා කරමු. ස්වර්ගද පොළවේද බලය ඇත්තා වූ ජීවමාන පියාණනි. දැන් ඔබගේ දිව්‍යමය වචනයෙන් අපට කතා කළ මැනව. ඔබගේ වචනයම ඔබගේ සුරක්ෂිත ඈතට බාර කරනවා. වාචනයක් වන්නා වූ මම ඔබ ඉදිරියටත් වෙනවා. මේ වචනය අසා සිටින්නා වූ ස්වාමීන් මේ දේශයේ වේවා පිට දේශවල වේවා සිටින්නා වූ හැම කෙනෙක්ට මේ වචනය දිව්‍යමය ආශිර්වාදයක් ඖෂධයක්ම වේවා. ස්වාමීන් සියල්ල බාර කළා යටත් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. සෙනෙවන්තය අද දවසේ උන්වහන්සේ අපට දුන්නා වූ ඒ දිව්‍යමය වචනේ තේමාව තමයි දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න පුහුණුව. දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න පුහුණුව. ඒ උදෙසා අපි සුද්ධ ලියවිල්ලේ යොසුවා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා බලමු. යෙරිකෝව අත්පත් කර ගැනීම. යෙරිකෝව ඊශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය. ඇතුළටද නාවේය. ස්වාමින් වහන්සේ යොෂුවාට කතා කොට බලාපන්න. යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවා දුනිමි. යුද්ධකාරයෝ වූ නුඹලා සියල්ලෝ නුවර වට කරින් එකවරක් නුවර වටේට ඵලයල්ලා. සදවසක් නුඹ විසින් එසේ කළ යුතුය. පූජකයෝ 7 දෙනෙක් බැටළු අංහොරණ 7ක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. 7 වෙනි දවසේදී 7 වරක් නුවර වටේට ඵලයල්ලා. පූජකයෝද හොරණ පිඹිත්වා. තවද ඔවුන් බැටළුවන් හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට හොරණ ශබ්දය නුඹලාට ඇසුනාම මුළු සෙනග මහත් ඔල්වර හඬක් පවත්වත්වා. එවිට නුවර පවුර ඇද වැටෙන්නේය. සෙනගද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී යත්වායි කීසේක. එවිට නූන්ගේ පුත්‍ර වූ යොෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කතා කොට ගිවිසුම් පෙට්ටිය උසලා ගනිල්ලා. පූජකයෝ 7 දෙනෙක් ස්වාමින් වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළුවන් හොරණ 7ක් රැගෙන යෙත්වායි කීවේය. ආමෙන්. සෙනෙවන්තය අද දවසේ දෙවියන් වහන්සේ අපට කතා කරන්නා වූ පණිවිඩය තමයි අපි විශ්වාස කරනවටත් වඩා මොන ස්වභාවය මත අපි ජීවත් වුණත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මත ජීවත් විය යුතුයි. සමහර අය කියනවා මොකද්ද මේ දේව කැමැත්ත කියන්නේ? සෙනෙවන්තය දේව කැමැත්ත කියන්නේ අපි තා හොඳින් දන්න දෙයක්. තවත් මම නැහැ. තවත් මානව මා තුල ක්‍රිස්තුස් වහන්සේ. ඒ ආකාරයෙන් ජීවත් වීම. එසේත් නැත්නම් ඇත්තටම යාඥාවේ ජීවිතයක් ගත කිරීම. ඒ වගේම ප්‍රේම කරමින් ජීවත් වීම.
මොන තත්වයක් මත සිටියදී සියල්ලදී ස්තුති කරමින් ජීවත් වීම ප්‍රශංසා ජීවිතයක් ගත කිරීම ඕනෑම කෙනෙකුට නිරන්තරයෙන් යහපත කිරීම සෙනෙහවන්තයා අපි හැම කෙනෙක් දන්නවා මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. නමුත් අපි හොඳින් දන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල ජීවත් වෙන සෙනඟ හරිම අඩුයි. අපි හොඳින් දන්න දේව වචනය ඇයි අපිට බැරි ඒ දේව කැමැත්තට අනුව ජීවත් වෙන්න? ඒකට හේතුව තමයි සෙනෙහවන්තය අපිට මේ දේව වචනය අනුව ජීවත් වෙන්න නියමාකාර පුහුණුවක් ලැබිලා නැති නිසායි. සෙනෙහවන්තය අපි කියුව ශුද්ධ ලියවිල්ලේ මේ යරිකෝව අත්පත් කර ගැනීම දෙවියන් වහන්සේ පුරොන්දුණු දේශයට මේ ඊශ්‍රායල් සෙනඟ ගෙන යන පිණිස සූදානම් කළා තිබෙද්දී මේ අත්පත් කර දෙන යරිකෝ පවුර හරි අමුතු ක්‍රමවේදයකටයි අත්පත් කළ දෙන්නේ. සෙනෙහවන්තයෙක් නිකන් හිතා ගන්න බැරි ක්‍රමවේදයක්. ඒක මනසට තේරුම් ගන්න බෑ. මේක කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ අමුතු ක්‍රමවේදයකට තමයි උන්වහන්සේ යරිකෝ පවුර අත්පත් කර දෙන්න සැලසුම් කරන්නේ. සෙනෙහවන්තය මොකක්ද කියන්නේ? දවස් 6ක් යරිකෝ පවුර වටේ 6 දවසක් ගිහිල්ලා 7 වෙනි දවසේ තව රවුම් 7ක් ගමන් කරන්න ඕන. වට 7ක් ගමන් කරන්න ඕන. සෙනෙහවන්තය මේ ක්‍රමවේදයේද බලය තියෙන්නේ? නෑ සෙනෙහවන්තය. මේ ක්‍රමවේදය තුල බලයක් නෑ. එහෙමනම් අපි දකින්න ඕන දෙවියන් වහන්සේ අනිත් අවස්ථාවලදී මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේ ක්‍රමවේදය හැමතැනම පාවිච්චි කරේ නෑ. එහෙනම් මොකක්ද සෙනෙහවන්තය මේ විශේෂිත අමුතු ක්‍රමේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේට අවශ්‍ය වෙනවා මේ ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේගේ වචනට අනුව ජීවත් කිරීමට පුහුණු කරන්න. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්තය Tamanට තේරුම් ගන්න බැරි, විශ්වාස කරන්න බැරි මේ ක්‍රමවේදය ඇයි උන්වහන්සේ පාවිච්චි කරේ? උන්වහන්සේට අවශ්‍ය වුණා මේ සෙනඟ දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරු සෙනඟක් බවට පත් කරන්න. සෙනෙහවන්තය ඔබ හිතලා බලන්න, ඔබ දෙවියන් වහන්සේගේ පුහුණුව මොන විදියටද ලබලා තිබෙන්නේ? සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ස්වාමිනේ මම දේව වචනයට අනුව ජීවත් වෙන්න යනවා. ඒ ලැබපු වෙලාවේ ඔබට සමාදානය ලැබිලා තිබෙනවද? සෙනෙහවන්තය ඔබ අතර ඉන්න පුළුවන් සමාදානය නොලබලා දේව වචනයට අනුව ජීවත් වෙන්න ගිහිල්ලා විවිධ ආකාරයේ කනස්සල්ල මත ගමන් කරන අය. මම ඔබට කියන්න යනවා සෙනෙහවන්තය අද දවසේ ඔබ එවැනි තත්ත්වයක් මත ජීවත් වෙනවා නම් ඔබ විශ්වාස කළ යුතු රහසක් තිබෙනවා. ඒ රහස තමයි ඔබ මේ මොන තත්ත්වය තුල ගමන් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනට අනුව ජීවත් වෙන්න ලබන්නා වූ පුහුණුවක් කියන එක. හලෙලූයා. සෙනෙහවන්තය අපි දකිනවා උන්වහන්සේ රතු මුහුද දෙබෑ කළා වූ ආකාරය. උන්වහන්සේ රතු මුහුද කොහොමද දෙබෑ කළේ? සෙනඟට කිව්වා නුඹලා නිශ්ශබ්දව බලා සිටපල්ලා. උන්වහන්සේ එහෙමයි සෙනඟට මොකුත් කරන්න කිව්වේ නැහැ. සෙනඟට කිව්වා නිකම් ඔහේ බලාගෙන. සෙනෙහවන්තය යෝර්දාන් ගඟෙන් එගොඩ වෙන්න මොකක්ද කිව්වේ? පූජකයන්ගේ පාද තබන කල වතුර දෙපසට වෙන්න යනවා. ඔවුන්ට ඒත් මොකුත් කරන්න කිව්වේ නැහැ. නමුත් සෙනෙහවන්තය මේ යරිකෝ පවුර අත්පත් කර ගැනීමේදී ඔවුන්ට යමක් කරන්න කියලා කිව්වා. හලෙලූයා. සෙනෙහවන්තය අපි හිතලා බලුවොත් කල්වරි කුරුසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? උන්වහන්සේගේ පූජාව වෙනුවෙන් අපි මුකුත් කළේ නැහැ. උන්වහන්සේ තනියම පූජා වුණා. නමුත් සෙනෙහවන්තය උන්වහන්සේගේ පූජාව අපි විශ්වාස කළා. අපි උන්වහන්සේව පිළිඅරගෙන අපේ පාපිට කමාව ලබා ගත්තොත් සෙනෙහවන්තය අපිට ගැලවීම ලැබෙන්න යනවා. යමෙක් ඒක පිළිගත්තේ නැත්නම් උන්වහන්සේගේ පූජාවෙන් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය අපි හිතලා බැලුවොත්
මේ එරිකෝ පවුරව වටා ගමන් කරන එක මේ සෙනගට කොහොමද අමාරු කාර්යයක් බවට පත් වෙන්නේ? හිතලා බලන්න. එරිකෝ පවුර වටා දවස් 7ක් ගමන් කළ යුතු තිබුණා. පළමු දවසේ ගමන් කළා කිසිවක් සිද්ධ වුණේ නැහැ. දෙවෙනි දවසේ ගමන් කළා කිසිවක් සිද්ධ වුණේ නැහැ. තුන්වෙනි දවසේ ගමන් කළා කිසිවක් සිද්ධ වුණේ නැහැ. සෙනෙවන්තය හිතලා බලන්න. පළවෙනි දවසේ ගමන් කරන විට භූමිකම්පාවක් වෙලා දෙදුරීමක් වුණා නම් දෙවෙනි දවසේ ගමන් කරන්න හරිම පහසුයි. එහෙම නැත්නම් යෙරිකෝ පවුර දිහා බලන වෙලාවේදී යෙරිකෝ පවුරේ ඉරි දුවලා තිබුණා පැලින් තිබුණා හත්වෙනි දවස් දක්වා ගමන් කරන්න හරි පහසුයි. එහෙමත් නැත්නම් යෙරිකෝ පවුරේ ගල් උඩ ඉඳලා පහළට දෙක තුනක් හරි වැටුණා නම් ඔවුන්ට මේ ගමන යන්න හරි පහසුයි. නමුත් සෙනෙවන්තය අපි දකිනවා කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔවුන් දින 6ක් රවුන්ඩ් 6ක් ගිහිල්ලා 7 වෙනි දවසේ වට 7ක් යනවා. වට 13ක් ගිහිල්ලා සෙනෙවන්තය කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. හිතලා බලන්න අපිත් අපේ ජීවිතේ උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න පටන් අරගෙන යාඥාවේ ජීවිතයක් එකිනෙකාට ප්‍රේම කරන්නා වූ ජීවිතයක් ස්තුති කිරීමේ ජීවිතයක් පටන් අරගෙන එතන ඉඳලා ගමන් කරනකොට පුදුම දේවල් අපේ ජීවිතේ සිදු වෙනවා නම් අපිට හරිම ලේසි අපේ ඇදහිල්ලේ ජීවිතය ආරක්ෂා කරගන්න. නමුත් සෙනෙවන්තය එහෙම පටන් අරගෙන යාඥාවේ ජීවිතය අනිත් අයට ප්‍රේම කිරීමේ ජීවිතය සියල්ලදී ස්තුති කිරීමේ ජීවිතය දේව කැමැත්ත තුල ගමන් කළා. කාලයක් යන විට මුකුත් සිදු නුනොත් මොකද වෙන්නේ? සෙනෙවන්තේ වෙලාවට උදේ කවද වෙනකන් අපි යාඥා කරන්නද? කවද වෙනකන් වචනට අනුව ජීවත් වෙන්නද? කවද වෙනකන් ප්‍රේම කරන්නද? එහෙම හිතෙන්න පුළුවන් සෙනෙවන්තය. ඔබ හිතලා බලන්න මේ යෙරිකෝ පවුර වටා යන වෙලාවේදී මේ සෙනග ඔවුන්ට මොන ආකාරයේ සිතුවිලි ඇති වෙන්නේ නැද්ද? ඒකට හේතුව සෙනෙවන්තය යෙරිකෝ පවුර ආරක්ෂක කණ්ඩායමක් හිටියා. යෙරිකෝ පවුරේ ආරක්ෂක කණ්ඩායම ඉඳලා ඔවුන් මේ සෙනග දිහා බලාගෙන ඉන්නේ නැති. ඒ විතරක් නෙවෙයි ඔබ හිතලා බලන්න හදිස්සි හරි මොවුන්ට හිතෙන්නේ නැද්ද මේ යෙරිකෝ පවුරේ දොර ඇරගෙන ඒ යෙරිකෝවේ හමුදාව එළියට ඇවිල්ලා මොවුන්ට පහර දුන්නා නම් මොකද වෙන්නේ? සෙනෙවන්තය මේ වගේ සිතුවිලි ඔවුන්ට ඇති වෙන්නේ නැති. ඒ කියන්නේ ඔවුන්ට කනස්සල්ලක් ඇති වෙන්නේ නැති. ඔබ දන්නවා සෙනෙවන්තය නාමන් කියන කුෂ්ඨ රෝගී හමුදාපතිය ගැන. ඔහු දෙවියන් වහන්සේගේ මිනිස්යා වෙතට ආවා. මොකටද? කුෂ්ඨ රෝගයෙන් සුව වෙන්න. ඔහු හිතුවා මම ආවම දැන් දෙවියන් වහන්සේගේ මිනිස්යා මං ගාවට ඇවිල්ලා ඔළුවට අත තියලා කෑ ගහලා යාඥා කළා ඔහුව සුව කරයි කියලා. දෙවියන් වහන්සේගේ මිනිස්යා එළියටවත් ආවේ නැහැ. කිව්වා ගිහලා යෝර්දාන් ගාගෙන් හස්සරයක් ගිහලා නාගන්න කියලා. සෙනෙවන්තය මේකට ඔහු කැමති වුණේ නැහැ. ඔහු ඒකට අකමැති වුණා. ඔහු ඒකට අකමැති වුණත් ඔහු ළඟ හිටිය අය කිව්වා නෑ ඔබ මේක කරන්න. සෙනෙවන්තය එක සැරයක් ගිලුණා. බැලුව මොකුත් වෙලා නැහැ. දෙවතාවක් ගිලුණා. බැලුව මොකුත් වෙලා නැහැ. තුන්වතාවක් ගිලුණා. බැලුව මොකුත් වෙලා නැහැ. සෙනෙවන්තය හයවතාවක් ගිලුණා. මොකුත් වෙලා නැහැ. හත්වෙනි වතාව ගිලුණම තමයි ඔහුට සැබෑ වූ සුවය ලැබුණේ. ඒ නිසා සෙනෙවන්තය ඒ ජලයේ ගිලින එක ඔහුට ඒ තරම් අමාරුවක් වුණා නම් දින 7ක් යෙරිකෝ පවුර වටා යන එක ලේසි පහසු දෙයක් නෙවෙයි සෙනෙවන්තය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඔබ අතරෙත් ඉන්න පුළුවන් මේ යෙරිකෝ පවුර වටා යන්නා වූ සෙනග වගේ අය. සමහර විට ඔබේ ශාරීරික සුවය ගැන ඔබ සුවය බලාගෙන ගමන් කරනවා වගේ වෙන්න පුළුවන්. සමාජ ඔබගේ ආර්ථික ප්‍රශ්න ගැන, ඔබේ පවුලේ ප්‍රශ්න ගැන, ඔබේ දිලිඳුකම ගැන, ඔබේ අවශ්‍යතා ගැන ඔබ මේ යෙරිකෝ පවුර වටා ගමන් කරමින් ඉන්නව පුළුවන්. සෙනෙවන්තය අපි මතක තබාගත් සත්‍යතාවය තමයි මෙන්න මේ 7 වෙනි දවස අපිට එන්න ඕන කියන එක. සෙනෙවන්තය මේ 6 වෙනි දවසේ නැවතුනොත්
හත්වෙනි දවසේ සිදුවෙන පුදුම දේ දකින්න බැරි වෙනවා. ඒ නිසා අපි දැනගත යුතු සත්‍යතාවය අපිට ස්ථිරවම හත්වන වාරය හත්වන දවස එන්ට යනෝමයි. හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේ සෙනෙහවන්තය. අපි දැක්කා මේ යෙරිකෝ පවුර වටා මොන හත්වෙනි දවසේ ගමන් කළා. මේ වටා 13 වතාවක් ගමන් කරාට පස්සේ ඒ ඔල්වර සන්හඬ මැද්දේ යෙරිකෝ පවුර කඩාගෙන වැටෙනවා. හලෙලූයා හලෙලූයා. අපි කියමු ශුද්ධ ලියවිලි යොසුව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. එසේ සෙනග ඔල්වර හඬ ගැසූහ. පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනග හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වර හඬ පැවැත් වූ විට පවුර ඇද වැටුණේය. සෙනගද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන ආමෙන්. සෙනෙහවන්තය මේ පැහැදිලිව කියන දේ තමයි මේ යෙරිකෝ පවුර කඩාගෙන වැටුණා. අපිට තියෙන ප්‍රශ්නය කුමක්වත් අපේ ප්‍රශ්නය ඇතුව අපි මේ වටා ගමන් කරන වෙලාවේදී අපි මතක තබා ගන්න ඕන උන්වහන්සේ කිව්ව දේ අහලා කිව්ව විදිහට ගමන් කළොත් අපිට විරුද්ධව තිබෙන ඕනම යෙරිකෝ පවුරක් කඩාගෙන වැටෙන්න යනවා. සෙනෙහවන්තය කඩාගෙන වැටෙන විතරක් නෙවෙයි අපි දකිනවා යොසුව 6 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියන ඒ අනාගත පණිවිඩය. මෙසේ ස්වාමින් වහන්සේ යොෂුවා සමග සිටිසේක. ඔහුගේ කීර්තිය දේශයේ මුළුල්ලෙහි පතල විය. ආමෙන්. සෙනෙහවන්තය මෙසේ ස්වාමීන් වහන්සේ යොසුවා සමග සිටිසේක. කීර්තිය මුළු පොළොව තලේ මුළු ලෝකේ පැතල වුණා. හලෙලූයා. සෙනෙහවන්තය දෙවියන් වහන්සේ අද දවසේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක. උන්වහන්සේ ඔබමා සමග ඉඳලා උන්වහන්සේ කැමති උන්වහන්සේගේ කීර්තිය ලෝකේ ප්‍රකාශ වෙනවා දකින්න. සෙනෙහවන්තය අපි දකින්න දවස් 6ක් ගිහිල්ලා 7 වෙනි දවසේ පවුර කඩා වැටෙනවා. කොච්චර ලේසිද? ඔව් යෙරිකෝ පවුර දැන් බැලුවම අපිට පේනවා හරි ලේසි. නමුත් සෙනෙහවන්තය අපේ ප්‍රශ්න කොහොමද? අපේ ප්‍රශ්න කවද්ද කඩාගෙන වැටෙන්නේ? සෙනෙහවන්තය මේ වෙලාවේදී අපි උන්වහන්සේ කෙරේ තබන්න ඕන විශ්වාසය අපේ හදවත් වලට කතා කළ යුතු තිබෙනවා. සෙනෙහවන්තය අපි දකිනවා ශුද්ධ ලියවිල්ලේ යේසුස් වහන්සේ ඔසවා ගත්තට පස්සේ උන්වහන්සේ කියනවා නුඹලාට පොරොන්දු වූ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මය ශුද්ධාත්මය ලැබෙන තෙක් යෙරුසලමේ නැවතී සිටින්න කියලා. සෙනෙහවන්තය අපි දකිනවා ගෝලෝ ටික එකතු වෙලා ඒ උඩුමහලේ යාඥාවෙන් සිටිනවා. උන්වහන්සේ කිව්වේ නෑ මේ දවසේදී එන්නේ කියලා. පළවෙනි දවසේ යාඥා කළා මුකුත් නෑ. දෙවෙනි දවසේ යාඥා කළා මුකුත් නෑ. තුන්වෙනි දවසේ යාඥා කළා මුකුත් නෑ. සෙනෙහවන්තය අපි හිතනවා වෙන විට ඒ ස්ථානේ රැස් වෙටි සමහර අය ඒ ස්ථානෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. සෙනෙහවන්තය 10 වෙනි දවසේ යාඥා කළා. හැබැයි 50 වෙනි දවසේදී උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ වන බව උන්වහන්සේ දැනගෙන සිටියා. නමුත් ගෝලියෝ දැනගෙන සිටියේ නැහැ සෙනෙහවන්තය. නමුත් ඔවුන් විශ්වාසවන්තව ඒ උන්වහන්සේගේ අනට කීකරුව යාඥාවේ සිටියා. හලෙලූයා හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය අපි දැනගන්න ඕන සත්‍යතාවය උන්වහන්සේගේ හඬ ඇහුවනම් උන්වහන්සේගේ වචනේ ඇහුවනම් අන්තිමේ දක්වා අපි ඒට කීකරුව සිටිය යුතුයි. හලෙලූයා. සෙනෙහවන්තය අපි දකිනවා ආබ්‍රහම් මෝසෙස් යෝසප් දාවිද් මේ වගේ අය කවුද? සෙනෙහවන්තය පිළිතුරු නැති හැම අවස්ථාවකදීම හැම කාලයකදීම දෙවියන් වහන්සේගේ වචනේ අල්ලාගෙන සිටියා වූ දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෝ. සෙනෙහවන්තය මෙවැනි ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් කමක් නැහැ සැබෑ වූ පුහුණුවක් ලැබුවේ නැත්නම්. ඒ නිසා අපේ ජීවිතේ මොන කාරණාවක් අපිට ආවත් අපි අවබෝධ කරගත යුතු සත්‍යතාවය තමයි අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසා මේ සියල්ල අපිට එන්නේ දෙවියන් වහන්සේගේ වචනට අනුව ජීවත් වෙන්න අපිට දෙන්නා වූ පුහුණුවක් ලෙසයි. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්තය අපි කියමු ශුද්ධ ලියවිල්ලේ යොසුව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. යොෂුවා සෙනගට අනකොට කියනුයේ
ඔල්වර හඬ ගසන්ට මා විසින් නුඹලාට කියන දවස දක්වා නුඹලා ඔල්වර හඬ නොපැවැත්විය යුතුය. නුඹලාගේ කටහඬ ඇසෙන්ටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වා පල්ලායි කීවේය. ආමෙන්. හලෙලුයා. සෙනෙවන්තය ශුද්ධලියවිල්ල කියනවා එක වචනයක්වත් කතා කරන්න එපා සෙනගට කිව්වයි. සෙනෙවන්තය හිතලා බලන්න එරිකෝ පවුර වට 13ක් ගිහිල්ලා මොකුත් සිද්ධ වුණේ නැත්නම් ඔල්ලර සම්දෙනකම් මොකුත් උනේ නැත්නම් මේ සෙනග මොන වගේ තත්ත්වයක ඉන්නවද? අපි දන්නවා මේ ඊශ්‍රායල් සෙනග මිසරෙන් ගෙනාවට පස්සේ පොඳුරමින් දොස් කියමින් ඇවිල්ලා පළමු පරම්පරාව සෙනෙවන්තය මරණයටපත් වුණා. මේ යොසුව කියන්නේ දෙවෙනි කණ්ඩායම. ඒ නිසා මේ ඊශ්‍රායල් සෙනග මේ අය නිශ්ශබ්දව ඉන්නව අය නෙවෙයි. සෙනෙවන්තය මොවුන් කොඳුරන්න පටන් ගත්තනම් මොවුන් දොස් කියන්න පටන් ගත්තනම් පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි දවස් හතරවෙනි දවස් දක්වා ගමන් කළා. සෙනෙවන්තය මේ යෙරිකෝ පවුර බිම හෙලන්න බැරි වෙනවා. හිතලා බලන්න මොනතරම් ආශ්චර්යයක්ද කියලා. දෙවියන් වහන්සේගේ වචනය තුල උන්ට කියනවා නුඹලා එක වචනයක්වත් කතා කරන්න එපා. සුදුලිය කියනවා නුඹලාගේ කටහඬ ඇසෙන්ටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. හලෙලුයා. සෙනෙවන්තය කතා කරන්න එපා කිව්වම කතා නොකර ඉන්න පුහුණුව මොනතරම් අනර්ගද. හලෙලුයා. හලෙලුයා. සෙනෙවන්තය මේ ඊශ්‍රායල් සෙනගට උන අත්දැකීම් තිබුණු අය. නමුත් සෙනෙවන්තය ඔවුන් දෙවියන් වහන්සේගේ හඬ අහලා දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ හඬ අහලා ඔවුන්ගේ හඬ ඇසෙන්නවත් දුන්නේ නැහැ. දවස් 10 සෙනෙවන්තය මේ දවස් දින 7 පුරාවට කොහොමද ඔවුන්ට එහෙම යන්න පුළුවන්කම තිබුණේ? සෙනෙවන්තය අපි දකිනවා ශුද්ධලියවිල්ල අපිට කතා කරන රහස. අපි මේ පද කියවමු. අපි දකිනවා පළවෙනි යන්නේ කවුද? සන්නද්ධය. දෙවනුවට යන්නේ කවුද මේ යුද්ධෙදී? පූජකයෝ. තුන්වෙනියට ගිවිසුම් පෙට්ටිය. හතරවෙනියට තමයි සෙනග ගියේ. කාගේද මේ ආඥාව? සෙනෙවන්තය දෙවියන් වහන්සේගේ. එවනම් මේ සෙනග බලාගෙන ගියේ කොහෙද? උඩ බලාගෙන ගියේ නෑ. ආහස දිහා බලන් ගියේ නෑ. වෙනත් දෙයක් දිහා බලන් ගියේ නෑ. මොවුන් බලාගෙන ගියේ දෙවියන් වහන්සේගේ ආඥාව දිහායි. ඒ ආඥාවේ ක්‍රමයට තමයි මේ යෙරිකෝ පවුර වටා ගමන් කරනු ලැබුවේ. ඒ නිසා තමයි සෙනෙවන්තය මොවුන්ට පුළුවන් උනේ නිශ්ශබ්දව ගමන් කරන්න. හලෙලුයා. හලෙලුයා. ඒ නිසා සෙනෙවන්තය අපි දෙවියන් වහන්සේ සමග යන වෙලාවේදී උත්තර බලාපොරොත්තුවෙන් ඉල්ලීම් වලට පිළිතුරු බලාපොරොත්තුවෙන් ගමන් කළොත් ඒ සෙනග බොහෝ දුරක් යන්න යන්නේ නැහැ. නමුත් යමෙක් දෙවියන් වහන්සේ සමග ගමන් කරන විට යේසුස් වහන්සේ දිහා බලා ගමන් කළොත් උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ ආඥාව, උන්වහන්සේගේ කිවිසුම විශ්වාස කළ ගමන් කළොත් සෙනෙවන්තය ඒ අය ඉදිරියේ තිබෙන යෙරිකෝ පවුරවල් කඩා වැටෙන්න යනවා. හලෙලුයා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට පුහුණුවක් තිබෙන්න ඕන. අපි දෙවියන් වහන්සේ තුල යන විට අපි අරදේ මේදී ලබා ගැනීම නෙවෙයි අපේ මූලික ඉලක්කය වෙන්න ඕන. උන්වහන්සේගේ ආඥාව දිහා, උන්වහන්සේගේ වචනය විශ්වාස කොට ගමන් කිරීමයි. හලෙලුයා. එසේ ගමන් කරන විට ස්ථිරවම සෙනෙවන්තය අපිට විරුද්ධව තිබෙන මොනම යෙරිකෝ පවුරක් වුණත් කඩාගෙන බිමට වැටෙන්න යනවා. හලෙලුයා. 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 ඒ නිසා සෙනෙවන්තය අපි අපේ දෙවියන් වහන්සේ පමණක් විශ්වාස කරමු. උන්වහන්සේගේ ආඥාව පමණක් විශ්වාස කරමු. උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න ලැබෙන පුහුණුව උන්වහන්සේ දිනපතා අපිට දෙන බව විශ්වාස කරමු. හලෙලුයා. සෙනෙවන්තය මේ අනාගත දවසේ මම ඔබට කියන්න කැමතියි මේ පණිවිඩය කරන කොටගෙන ඔබ මම විශ්වාස කරන දෙවියන් වහන්සේ තුල මේ පවතින රෝගී තත්ත්වය මත වේවා වෙන මොනම දෙයක් මත වේවා අපි දිනපතා යාඥා කරනවා. නමුත් සමහරෙකුට දැනෙන්න පුළුවන් පිළිතුරු නැහැ කියලා. නමුත් මම ඔබට කියන්න යනවා
උන්වහන්සේ විශ්වය මැව්ව දෙවියන් වහන්සේ. උන්වහන්සේ විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ සෙනග යටත් උන්වහන්සේට යාඥා කරන කල දේශය සුව කරන දෙවියන් වහන්සේ. සෙනෙවන්තය අපි මේ වචනේ විශ්වාස කරමු. වචනේ විශ්වාස කළ ගමන් කරමු. අපේ යාඥාවට ස්ථිරව පිළිතුරු දෙන්න උන්වහන්සේ විශ්වාසවන්තයි. හලෙලූයා. මේ කාලය තුල අප ගමන් කරන தত্ত্বය කුමක් වුණත් ඒ தত্ত্বය දෙවියන් වහන්සේ අපිට මුහුණ දෙන්න සලස්වලා තිබෙන්නේ අපේ ජීවිතයට උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වීම සඳහා අනර්ග පුහුණුවක් ලබා ගැනීමටයි. හලෙලූයා. හොඳයි සෙනෙහවන්තය. අපි දෙවිඳුන්ගේ අභිමුඛයේ අපි යටත් දෙවිඳුන්ට මොහොතක් ගෞරව කරමු. සමුදුනේ ඔබගේ වචනයෙන් අපට කතා කළ නිසා ස්තුතියි. ඔබගේ වචනේ ජීවමාන නිසා ස්තුතියි. ස්වාමීනි ඔබට ස්තුති වේවා කියලා අපේ මුළු හදවතින් ගෞරවය ඇතුව දෙවිඳුන් ඉදිරියේ උන්වහන්සේගේ මහිමය පිණිස නිශ්චල කාලයක් ගත කරමු. අතිශුද්ධ බලවන්ත මෞංකාර ජීවමාන දෙවි පියාණනි මම ඔබට ස්තුතියි කියන ඔබගේ සෙනග නිසා. පියාණනි යමෙක්ගේ හදවත් වලට දුක වේදනාව දැනෙන්න තිබෙන්න පුළුවන්. ස්වාමිනේ අපි ඔබගේ ගෞරවය පිණිසයි රැස් වෙන්නේ. නමුත් ඇයි අපිට ඒකට බාධා කියලා හිතෙන්න පුළුවන්. ස්වාමිනේ අපි ඔබගේ මහිමය පිණිසයි වැඩ කරන්නේ. ස්වාමිනේ කොහොමද නපුර අයවට බාධා කරන්න කියලා හිතෙන්න පුළුවන්. නමුත් සමිදානනේ අපි විශ්වාස කරනවා මේ හැම ක්‍රියාවක් තුළ සිදුවෙන හැම තත්ත්වයක් තුළ ඔබ වහන්සේ අපිව ඔබගේ වචනයට අනුව ජීවත් වෙන්න පුහුණු කරමින් සිටින බව. ඒ විශ්වාසය ඇතුව අපි ඔබට ගෞරව කළා. ඔබ ඉදිරියටත් වෙලා ස්වාමීන් නිවෙස්වල සිටින ඔබගේ මාදෘණීය දරුවන් දැන් ඔබගේ ආලේපෙන් ආලේප කරනවා. මොනම රෝගයක්වත් මොනම සාපයක්වත් මොනම වේදනාවක්වත් මොනම පීඩාවක්වත් ඔබගේ දරුවන්ට අයිති නොවන පිණිස ඔබගේ දරුවන්ගේ කුඩාරම් වලට වසංගතය තුල් නොවන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට ගෞරව කළා. ඔබගේ ආශිර්වාදය ඔවුන් එකිනෙක නාමතර නිදහස් කරනවා. ඔබ ආශිර්වාද කළ සාස්තුතියි කියලා ඔබගේ දාසය ලෙස මුළු හදවතින් ආශිර්වාද කළා. ඔබ ඉදිරියටත් වෙලා කැප වෙනවා. ඔබගේ ආශිර්වාදය උන් දුර්ම කරනවා. ඔබගේ පුත්‍ර නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආදරණීය දරුවන් ඉන්නා වූ හැම ස්ථානයකදීම ඔබගේ අධික කරුණාවත් ශුද්ධාත්ම බලයක් ලැබලා ස්වාමිනී ඔවුන් සිටින ස්ථානයෙන්ම ඔවුන් ගමන් කරන ඕනම ස්ථානයක ඔබ වහන්සේ ඔවුන් සමග ගමන් කළ මැනව. ස්වාමිනී ඔබගේ දරුවන්ට අපි එකිනෙක කෙනාගේ ඉදිරියෙන් පිටුපසින් දෙපසින් ඉහළින් පහළින් ගමන් කරමින් ඔබගේ ගෞරවය පිණිස ඔබ වහන්සේ පොරොන්දු ආශිර්වාද ලබන පිණිස ඔබගේ අධික කරුණාව දුන මැනව. ඒ කරුණාව දුන්න නිසා සුදී කියලා ඒ කරුණාව අපි දැනටමත් අත්පත් කරගනිමු. දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාවද නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පිණිස අනුග්‍රහයද ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමේන් ආමේන් ආමේන්.